iBoom Dream SL YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ Word tutorial series එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. හරි. එතකොට අපි එදා කතා කරපු දේ තමයි මේ home tab එකේ paragraph tool එකෙන් කතා කරා. අද අපි මේ style සහ ඊටු ටික දිගට කරගෙන යනවා. හරි. එතකොට මෙතන style කියලා තියෙන දේ මොකක්ද වෙන්නේ? ඉතින් ඒක තමයි දැන් මේක ගොඩක් වැදගත්. මොකද අපි report එකක් හදනකොට content page එකක් දානවා. අපි type කරලා තියෙන දේ topic එකක් විදිහට අඳුර ගන්න අපි මෙතනින් ඒ style එක දීලා තිබුණොත් තමයි. එහෙම නැත්නම් අපි නිකන් type කරපු පළියට එයා අඳුරගන්නේ නැහැ මේක topic එකක්ද එහෙම නැත්නම් මේක paragraph එක කොටසක්ද ඒ විදිහට. ඒ හින්දා මේ style එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය report එකක් හදන සමහරවිට දැන් ඔයගොල්ලන්ට පේන ඇති මෙතන heading 1 කියන කෙනා ඉන්නේ නිල් පාටින්. ඉතින් අපි මේකෙන් type කරොත් එහෙම ඔයගොල්ලන්ට පේන ඇති මේක නිල් පාටින් තමයි ටයිප් වෙන්නේ. එහෙම වුණාම සමහර report තියෙනවා අපිට මෙහෙම පාට දාන්න බෑ. අපිට හදන්න වෙන්නේ කළු පාටින්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් official report එකක් හදනවා නම් අපි Times New Roman තමයි font එක විදිහට පාවිච්චි කරන්නේ. ඒ වුණාට මෙතන font එක විදිහට ඉන්නේ මේ Calibri Light කියන එක. ඉතින් එහෙම වුණොත් කොහොමද මේ styles වෙනස් කරගන්න කියන ප්‍රශ්නේ. ඒ හින්දා ගොඩක් කට්ටිය කරන්නේ ඒක දන්නේ නැති නිසා මෙතන නිකම්ම normal ඔයගොල්ලන්ගේ font එක වෙනස් කරලා size එක වෙනස් කරලා මෙතන type කරනවා. නමුත් ඒක නෙමෙයි නිවැරදි ක්‍රමය. මොකද එතකොට අපේ Word document එක අඳුර ගන්න බෑ. අපි ඒක font size දාලා මේ font size ලොකු කරලා font වෙනස් කරලා හැදුවා වුණාට Word එක අඳුර ගන්න ඒක topic එකක් විදියට. එහෙම වුණොත් ඔයගොල්ලෝ content page එක හදන්න යද්දී ඔයගොල්ලන්ට වෙන්නේ content page එකට topic එක දාලා page එකේ number එක බලලා ඒ page number එක type කරන්න. ඉතින් මං කියලා දෙන්නම් basic ක්‍රමයක් කොහොමද ඒව කරන්න කියන එක ගැන. හරි. එතකොට මෙහෙම කිව්වම හරි. මෙතන මුලින් ගත්තොත් එහෙනම් මේ normal කියලා style එකක් තියෙනවා. මේ normal කියලා style එක ගත්තොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ තියෙන විශේෂතා මොනවද කියන එක. හරි. මෙහෙම right click කරලා මම modify කියන එකට ගියා. modify කියන ගියාම තියෙනවා මේකේ නම. කියන්නේ මේ style එකේ නම normal කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ font එක ඒ style එකේදී භාවිතා කරන font එක මොකක්ද කියලා තියෙනවා. font size එක මොකක්ද කියලා තියෙනවා. bold කරන්න ඕනද, italic ද, underline කරන්න ඕනද? ඒවා ඔයගොල්ලන්ට මෙතන අප්ඩේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන color එක දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන කොහොමද ඒ scripts තියෙන්නේ කියලා තියෙනවා. ඊට අමතරව මේ විදිහට තියෙනවා. එතකොට මෙතන බලන්න paragraph space එක 8යි pt කියලා තියෙනවා. ඊට පස්සේ line spacing කොහොමද කියලා තියෙනවා. ඊට පස්සේ ඒ විදිහට මෙතන විස්තර ටික තියෙනවා. එතකොට දැන් හිතන්න ඔයගොල්ලන්ට ඕන ඔයගොල්ලන්ගේ report එක හදනකොට paragraph type කරගන්න Times New Roman font එකෙන් font size එක 12ක් විදිහට. එහෙම වුණොත් ඔයගොල්ලෝ කොහොමද මේක කරන්නේ? මෙතන ඔයගොල්ලන්ට තියෙනවා ලේසියෙන්ම මෙතන font එක ඔයගොල්ලන්ට ඕන Times New Roman කියලා type කරන්න. මම ගෝ size එක ඕනේ එතකොට 12. එහෙනම් මෙතන 12 කියලා දාගන්න. ඉතින් ඔයගොල්ලන්ගේ paragraph එකක් හදනකොට justify ද දාන්න. ඊට පස්සේ left align ද, right align ද, center align ද ඒ විදිහට මෙතන align එක තෝරගන්න පුළුවන්. ඊට පස්සේ paragraph space එක line space එක තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. ඉතින් මේ line space එක කොහොමද කියන එක rule ලං වෙලාද තියෙන්න ඕන, පොඩ්ඩක් වැඩියෙන් space තියෙන්න ඕන, ගොඩක් space එක තියෙනවද ඒ විදිහට ඔයගොල්ලන්ට ඒක තෝරගන්න පුළුවන් හැකියාවක් මෙතන තියෙනවා. ඒ වගේම තමයි මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මෙහෙම rule 3ක් දාලා මැද හිදසක් විදිහට තියෙනවා. ඉතින් එතනින් අදහස් කරන්නේ paragraph එකක් අතර paragraph දෙකක් අතර පරතරය. ඉතින් paragraph දෙකක් අතර පරතරය වැඩි කරන්න ඕනද? paragraph දෙකක් අතර පරතරය වැඩි කරන්න අඩු කරන්න ඕනද? ඒ විදිහට තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට තියෙනවා මම එදා විස්තර කරා මේ ලකුණෙන් කියන්නේ මොකද්ද කියලා. එහාට මෙහාට කරගන්න පුළුවන් අපිට ඕන විදිහට. හරි. මෙහෙම බලමු. දැන් මේ බලන්න. මේක දැම්මොත් එහෙම මේව ලං වෙනවා. දැම්මොත් එහෙම මේ rule ඈත් වෙනවා. මෙහෙම දැම්මොත් එහෙම තව ගොඩක් ඈත් වෙනවා. ඊට පස්සේ මෙහෙම ගත්තොත් එහෙනම් මේ paragraph දෙකක් අතර පරතරය වැඩි වෙනවා. මේ අපිට ඕන එහෙම ක්ලික් කරලා වැඩි කරගන්න පුළුවන්, අඩු කරන්න ඕන නම් අඩු කරන්න පුළුවන්. ඒ විදිහට සෙට් කරගන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න ඕන දෙයක් තමයි හැම වෙලේම දැන් අපි මේක වෙනස් කරා ගිමු. මේක වෙනස් කරපුවාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ නිතරම මේ settings භාවිතා කරනවා නම් ඒක අලුත් නමක් දීලා save කරගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මෙතන තියෙනවා only in this document කියලා තෝරන්න තියෙනවා. ඊට පස්සේ new document based on this template කියලා තියෙනවා. ඒ කියන්නේ only this document නොත් මේ settings අදාළ වෙන්නේ මේ ඔයගොල්ලෝ හදන document එකට විතරයි. එහෙම වුණොත් ඔයගොල්ලන්ගේ ඊළඟට ආපහු new word document එකක් ගත්තොත් මේ settings ටික reset වෙලා ආපහු default mood එකට එනවා.
එහෙම නැතුව ඔයගොල්ලෝ මෙතන ටික් එක දානවා new documents based on this template කියන එක. එහෙම වුණොත් අලුතෙන් document එකක් on කරත් මේ නමට තියෙන ඔයා කලින් හදපු settings ම. ඉතින් ඔයගොල්ලෝ බහුලව භාවිත කරනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේ ටික් එක මේ පැත්තට මාරු කරලා ඒක save කරලම තියාගන්න. හරි. එතකොට මෙතන තියෙනවා format එකේ ඒ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේවා ඔයගොල්ලෝ select කරලා වුණත් ඔයාට මේ settings හදාගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඕන විදිහට. මෙතන තියෙන නිකන් normal දලව පෙන්නලානේ. ඒ කියන්නේ icon එකක් දීලානේ තියෙන්නේ. එනකොට ඔයගොල්ලන්ට numeric වශයෙන් අගයන් විදිහට ඒ දැන් හිතමු මෙතන paragraph space line space එක අපි දන්නේ කීයක් තියෙන කියලා. හැබැයි ඔයගොල්ලන්ට ඕන හරියටම අගයක් දාන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන format වලට ගිහිල්ලා paragraph tools වල ඔයගොල්ලන්ට තියෙනවා කොහොමද alignments දෙන්නේ, spacing කොහොමද තියන්නේ කියන එක. හරි. එතකොට ඒක තමයි මේකේ තියෙන විශේෂම දේ. ඉතින් එතකොට එහෙම ගත්තාම මෙතන normal කියලා තියෙනවා. මෙතන no space කියලා. මෙතන normal එකයි no space එක තමයි මෙතන line space එන්නේ නැහැ. මෙතන line space එකක් එක එන්නේ. මෙතන line space එකක් නැතුව එන්නේ. ඊට පස්සේ මෙතන heading ගත්තොත් එහෙම heading වලත් ඔයගොල්ලන්ට modify කරගන්න පුළුවන්. heading විදිහට තමයි තියෙන්නේ. එතකොට මෙතන මේවා නම් කරලා තියාගන්න පුළුවන්. එතකොට ඒකෙන් දානකොට මේක අඳුර ගන්නවා ඔයගොල්ලෝ ඇඩ් කරන්නේ heading එකක්. එහෙම නැත්නම් topic එකක් වගේ දෙයක් කියන එක. එතකොට මේක content page හදාගන්න ලේසි. ඊට පස්සේ title තියෙනවා. ලොකුවට type කරන්න ඕන title එකක් විදිහට හරියටම. ඒ කියන්නේ දැන් report එක ගන්න report එකේ මාතෘකාව first page නැත්නම් front page එක අපි දානකොට title එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඇතුලේ content pages වලට යනකොට topic වලට නම් අපිට මේ heading වලින් පාවිච්චි කරන්න පුළුවන්. එතනත් ඔයගොල්ලෝ බලන්න පුළුවන් heading 1 heading 2 කියලා දෙකක් තියෙනවා. ඒතකොට heading 1 කියලා කියන්නේ සාමාන්‍යයෙන් main topic එකට භාවිත කරන දෙයක්. ඒ main heading එක යටතේ තියෙන අනුමාතෘකාවකට අපි heading 2 එක දාලා type කරනවා. එතකොට content page එක එනකොට heading 1 එක යටතේ තමයි මේ heading 2 කියන ඒවා එන්නේ. හරි. එතකොට ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් විවිධ settings තියෙනවා. ඔයගොල්ලන්ට ඕන විදිහට designs දාලා හදා ගන්න පුළුවන්. මේකේ Word එකෙන් දීලා තියෙන templates ටිකක් විතරයි. හරි. එතකොට මේවා ඔයගොල්ලන්ට ඕන විදිහට භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා find කියන function එක. ඉතින් මේ find කියන එකෙන් කරන්නේ ඔයගොල්ලන්ගේ document එකක් තියෙනවා නම් ඒ document එකේ මොකක් හරි word එකක්. හිතමු ඔයගොල්ලන් document එකක් තියෙන ඒක ශ්‍රී ලංකා කියලා හොයා ගන්න ඕන. ඒ වචනේ තියෙන තැන හොයා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වචනේ කොයි තැන්වලද යෙදිලා තියෙන්නේ කියන එක බලා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගොල්ලන් ගන්න තියෙන්නේ මේ find කියන තැනට ගිහිල්ලා ඉවර වෙලා මෙහෙම එනවා. මෙන්න මෙතන ඔයගොල්ලන්ගේ වචනේ ගහන්න තමයි තියෙන්නේ. ඒ වචනේ ගහපුවම මෙතන result එක එනවා. හරි. ඊට පස්සේ මෙතන replace කියලා තියෙනවා. replace කියලා තියෙන එකෙන් අදහස් කරන්නේ දැන් ඔයගොල්ලන්ගේ report එක තියෙනවා. මම කලින් උදාහරණයක් ගන්නම්. ශ්‍රී ලංකා කියන වචනේ තියෙනවා. ඔයගොල්ලන්ට ඕන ඒ report එකේ ශ්‍රී ලංකා කියන හැමතැනටම ඉන්දියා කියලා දාගන්න. එහෙම වුණොත් මොකද කරන්න තියෙන්නේ? find what කියන තැනට ඔයගොල්ලෝ ශ්‍රී ලංකා කියලා type කරනවා. replace with කියන එකට ඉන්දියා කියලා type කරනවා. එතකොට ශ්‍රී ලංකා කියන වචනේ තියෙන තැන බලලා එතනට ඉන්දියා කියන එක මේක replace කරලා දෙනවා. ඉතින් මේක ඔයගොල්ලන්ගේ වැඩ පහසු කරන්න ඉදිරිය තියෙන function එක. ඊට පස්සේ මෙතන select කියලා තියෙන තැනින් ඔයගොල්ලන්ගේ මේක ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ report එක photos දාලා තියෙන්න පුළුවන්, tables දාලා තියෙන්න පුළුවන්. ඒවා select කරගන්න තමයි මේක තියෙන්නේ. ඉතින් මම මේ දැනට මම ඉදිරිපත් කරන්නේ ඔයගොල්ලන්ට මේ වගේ කරන්නේ මොකක්ද කියන එක ඉස්සරහට report එකක් හදන හැටි example එකකින් පෙන්නන්නම්. එතකොට මේවා භාවිතා කරන්න කොහොමද කියන එක ඔයගොල්ලන්ට තේරෙයි. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා open grammarly කියලා එකක් දාන්න. මේක ඇත්තටම third party application එකක්. වැඩ කරන්නේ Word එක. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති ඔයගොල්ලෝ online search කරනකොට YouTube වීඩියෝ එකෙන් බලනකොට ad එකක් එනවා ඇති grammar check කරන්න පහසු application එකක් කියලා. ඔය Grammarly එකෙන් ads එහෙම දාලා තියෙනවා. හරි. එතකොට මේ එහෙම install කරගත්ත එක මේක free version එකක්. ඒ කියන්නේ මේක අපිට normally install කරගන්න පුළුවන් machine එකේ offline use කරන්න. එහෙම කරනකොට ඒක install කරපුවාම Word එකට automatically මෙතෙන්ට add වෙනවා. ඉතින් මේකෙන් කරන දේ තමයි හිතන්න ඔයගොල්ලෝ document එකක් ගෙවුවට type කරාට පස්සේ ඔයගොල්ලන්ගේ grammar mistakes තියෙනවා. ඊට පස්සේ punctuation mistakes තියෙනවා. එතකොට ඒ කියන්නේ විරාම ලකුණු ඊට පස්සේ අපේ මේ grammars. එතකොට එහෙම නැත්නම් අකුරු වැරදිච්චා ඊට පස්සේ එන්න ඕන තැන් වලට ද දාලා ද එන්න ඕන තැන් වලට දාලා and එන්න ඕන තැන් වලට දාලා ඒ වගේ mistakes අපි අතින් වෙනවා. ඉතින් මේ Grammarly භාවිතයෙන් පහසුවෙන් අපිට හොයාගන්න පුළුවන් ඒ තැන් මොනවද? ඒ වගේ මේක suggest කරනවා මෙතෙන්ට එන්න ඕන මොකක්ද? අපිට ඒ තැන බලලා click කරලා විතරයි තියෙන්නේ. ඒක automatically replace වෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ report එක quality එක හොඳටම හදාගන්න මේ Grammarly කියන application එක
වැදගත් වෙනවා. ඉතින් මම මේක ඉස්සරහට කරගෙන යනකොට ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද Grammarly ඔයගොල්ලන්ගේ මැෂින් එකේ ඉන්ස්ටෝල් කරගන්නේ කියන එක. හරි. එතකොට අපි එහෙනම් home tab එකේ තියෙන දේවල් ගැන ගොඩක් කතා කරලා ඉවරයි. ඔක්කොම වගේ ඉවරයි. එතකොට ඔයගොල්ලන්ට දැන් ඒ වගේ කියවට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඕනනම් ඒගොල්ලෝ ක්ලික් කරලා දැන් මේ ස්ටයිල්ස් ගැන මම වැඩි විස්තර කරේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ක්ලික් කරලා ඒ වගේ මොන වගේ ස්ටයිල්ස් දෙන්නේ කියන එක බලලා ඔයගොල්ලන්ගේ report එකට ගැලපෙනවා නම් ඒ වගේ දේවල් දාගන්න. හරි එහෙනම් අපි ඊළඟට යමු insert කියන tab එක. එතකොට insert tab එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් cover page කියලා මෙතන මුලින්ම තියෙනවා. ඉතින් cover page එක, ඒ කියන්නේ ඔයගොල්ලෝ report එකක් ගන්නකොට cover page එකට දාන්න ඕන දේවල් දාන්න තියෙන styles තමයි මේ cover page එකේ තියෙන. ඉතින් අපි බලමු කොහොමද cover page එක දාගන්නේ. ඉතින් හිතන්න මම දානවා මේ වගේ cover page එකක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා හරි. එතකොට මේ වගේ cover page එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒතර ඒගොල්ලෝ suggest කරනවා මෙතන document title එක, document එකේ subtitle එකක් තියෙනවා මොකක් හරි, abstract එකක් තියෙනවා නම් මෙතන ඔයගොල්ලන්ගේ නම සහ email address. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ සාමාන්‍යයෙන් අපි cover page එක ඒකේ මේ අයිතිකාරයාගේ නම දාන්න වෙන නැත්නම් ඒ ක්‍රියේට් කරපු කෙනාගේ නම දාන්න. ඉතින් ඒකට ටෙම්ප්ලේට් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක ඔයගොල්ලන්ට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් හිතන්න දැන් මේකේ ටයිටල් එක මෙහෙම තියෙනවා. ඔයගොල්ලන්ට මේක පොඩ්ඩක් එහා මෙහා කරගන්න ඕන වගේ. මෙහෙම උඩ පහළ අරගෙන ගිහිල්ලා ඒ අදාළ තැන් වලට මේවා තියන්න පුළුවන්. ඉතින් ඇබ්ස්ට්‍රැක්ට් එකක් ඔයගොල්ලන්ට ඕනේ නැහැ කියලා හිතනවා නම් මෙහෙම ක්ලික් කරලා බලන්න මතක තියාගන්න මෙන්න මේ ලකුණ එන්න ඕනේ මේ හතර දිශාවටම ඊතල තියෙන එක ඒක ක්ලික් කරලා ඩිලීට් කරන්න පුළුවන්. ඉතින් එතකොට මට ඒක අවශ්‍ය නැත්නම් ඒක අයින් කරනවා. ඉතින් මේ නම තියෙන කෙනා ඔයගොල්ලන්ට මෙහෙම එන්න ඕන නම් මෙහෙම මැදට එන්න ඕන නම් ඒ විදිහට එහා මෙහා කරලා ගන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න හැම වෙලේම අපි මේක මූව් කරනවා නම් ඉමේජ් එකක් ටේබල් එකක් ඕන දෙයක් මූව් කරනවා නම් හැම වෙලේම මතක තියාගන්න මෙන්න මේ ඊතල හතරයි එක තියෙන අයිකන් එක එන්න ඕන මවුස් පොයින්ටර් එකට. හරි. එතකොට මේක එඩිට් කරනවා නම් ඔයගොල්ලන්ට මෙහෙම ගිහිල්ලා මේ විදිහට දාන්න පුළුවන්. හරි මේ විදිහට ටොපික් එක ඒ විදිහට ඔයගොල්ලන් දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ කන්ටෙන්ට් එක මෙතන ටයිප් කරගෙන යන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් blank page. ඉතින් ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලන්ගේ document එක ආවට පස්සේ දැන් මෙතන මගේ document එක ඉවරයි. ඉතින් මට ඕන මෙතෙන්ට blank document එක blank page එකක් දාගන්න. එහෙනම් මට කරන් තියෙන්නේ අපිට අදාළ. ඒ කියන්නේ මේ point එකට මේ cursor එක select වෙලා තියෙන තැනට පස්සේ තමයි. ඒ කියන්නේ මේ page එකට පස්සේ තමයි මට අලුත් blank page එක එන්න ඕන. එහෙමනම් මම කරන්නේ blank page එක එන්න ඕන එක්කෙනාට කලින් page එක. හරි. එතන select කරලා blank page එකක් දාන්න. එහෙම දාපුවම ඔයගොල්ලන්ට පේනවා මෙන්න ඊළඟට එනවා blank page එකක්. ඉතින් හිතන්න ඔයගොල්ලෝ මොකක් හරි මෙතන type කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ type කරලා තියෙන තැනට කලින් blank page එක දාගන්න ඕන නම් ඔයගොල්ලන් කරන් තියෙන්නේ මෙන්න මේ point එක. ඒ කියන්නේ මෙයාට කලින් මේ type වෙලා තියෙන කෙනාට කලින් හින්දා මෙයාට කලින් අපි cursor එක select කරලා blank page කියලා add කරනවා. එතකොට බලන්න ඊට කලින් blank page එකක් add වෙනවා. මෙතෙන්ට topic එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඉතින් ඒ පොඩ්ඩක් තැන වෙනස් වුණොත් එහෙනම් ඒක පොඩ්ඩක් එහා මෙහා කරලා හදාගන්න පුළුවන්. ඊට පස්සේ page break. මම page break කියන එක පස්සේ විස්තර කරන්නම්. page numbers දානකොට මේකේ වැදගත්කම මොකක්ද කියන එක. ඉතින් මම දැනට විස්තර කරන්නම් මොකක්ද මේ page break කියන්නේ කියලා. ඉතින් හිතන්න ඔයගොල්ලන්ගේ document එකක් තියෙනවා. ඔයගොල්ලන්ට මේ document එක හිතන්න ඔයගොල්ලෝ පොතක් ලොකු පොතක් type කරගෙන යනවා. section 10ක් විතර තියෙන පොතක්. එතකොට ඒක section කඩන්න ඕන නම් එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ මේ පිටුව කොටස් දෙකකට කඩා ගන්න ඕන නම් අන්න ඒ වගේ අවස්ථාවලදී අපි මේ page break එක භාවිතා කරනවා. එතකොට මෙතනින් page break එකක් වැඩන එක තමයි වෙන්නේ. ඉතින් මෙහෙම ක්ලික් කරලා මෙහෙම කරපුවාම දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන තිබුණ cursor එක මෙතෙන්ට ගියා. හරි. එතකොට මම ওই වැඩිලා තියෙන page break එක බලන හැටි පෙන්නන්නම්. මෙතන home එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම ලකුණක්. show hide කියලා තියෙනවා. එතකොට මෙන්න මේක select කරාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම මෙන්න මෙතෙන්ට page break එක දාලා තියෙනවා. ඒ page break එක දාලා තිබුණ පස්සේ තමයි මෙතෙන්ටින් ඇවිල්ලා තියෙන්නේ. එතකොට අතනින් ඉඳන් මෙතෙන්ට එනකම් page break එක තියෙනවා. ඒ විදිහට තමයි මේක වැඩ කරන්නේ. හරි. ඒක මේ භාවිතය මොකද්ද කියන එක මම පැහැදිලි කරන්නම් ඉස්සරහට. හරි. එතකොට insert tab එකේ අපි හිටිය table. table කියලා කියන්නේ මෙහෙම දෙයක්. දැන් හිතන්න ඔයගොල්ලන්ට මෙතන table එකක් ගහ ගන්න ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන් කොටු කීයක් ඕනද
රෝස් කොලම් කීයක් ඕනද රෝස් කීයක් ඕනද කියන එක මත මේ විදිහට ටේබල් එකක් දාගන්න. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේකේ මෙහෙම ඇදලා කරලා ඔයගලන්ට ඕන විදිහට ඒ ටේබල් එක හදාගන්න. ඔයගලන්ට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක මෙහෙම පහළට අරන් යනවා නම් පහළට අරන් යන්න, මෙහෙම උඩට අරන් එන්න, ඒව දේවල් කරන්න පුළුවන්. ඊට පස්සේ මේකක සිලෙක්ට් කරලා ඉතින් හිතන්න මෙයයි දෙන්න දැන් ඔයගොල්ලෝ පේනද මේක මෙහෙම පහළට අරන් යද්දි මේ කොටුව තමයි වැඩි වෙන්නේ. හැබැයි ඔයගලන්ට ඕන කොටුවක මෙහෙම දැන් හිතන්න මේ පැත්තට මැදින් ඇල ඉරක් ගහ ගන්න ඕනේ. ඒකට කොහොමද කරන්නේ? ඒ වගේ දෙයක් කරනවා නම් අපිට කරන්න පුළුවන් දේ තමයි මේක මෙහෙම රයිට් ක්ලික් කරනවා. රයිට් ක්ලික් කරපුවා මෙන්න මෙතන පෙන්නනවා ඔයගොල්ලන්ට බෝඩර්ස් කියලා ඔප්ෂන් එක. මේ බෝඩර්ස් කියන ඔප්ෂන් එකේ ඔයගොල්ලන්ට පෙන්නනවා මෙන්න මෙහෙම ඩයගනල් එකක් ගහන්න ඕනේ. මේ අතරද ඕන විදිහකට ඔයගොල්ලන්ට මේකේ බෝඩර් එක ගහ ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ටයිප් කරන්න පුළුවන්. ටයිප් කරනකොට මෙහෙම ඈතට ඇදෙනවා. එතකොට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඉතින් ඒ වගේ වෙලාවකදී බලන්න දැන් මෙහෙම ටයිප් කරපුවාම ඔයගොල්ලන්ට පේනවා මේක මෙහෙම ඇදිලා යනවා. හැබැයි අපිට ඕන විදිහට ටයිප් වෙන්නේ නැහැ. හිතන්න ඔයාට යටින් මෙහෙම හොඳ එකක් මොකක් හරි එකක් ටයිප් කරගන්න ඕන. මෙතන උඩිනුත් ටයිප් කරන්න. ඒතර මේ වගේ වෙලාවට ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දේ තමයි ඔයගොල්ලන්ට ඕන විදිහට මේක මෙහෙම ඇද ගන්න. මෙහෙම ඇදගෙන ඊට පස්සේ මෙතන ඉන්සර්ට් වලින් ඔයගොල්ලන්ට පුළුවන් ටෙක්ස්ට් බොක්ස් එකක් ගන්න. මෙතන ටෙක්ස්ට් බොක්ස් වර්ග තියෙනවා. ඉතින් එහෙම ටෙක්ස්ට් බොක්ස් එකක් අරගෙන ඔයගොල්ලන්ට පුළුවන් මේක ඕන විදිහට දාගන්න. දාගෙන ඉවරලා ඒකේ ඕන දෙයක් ටයිප් කරන්න පුළුවන් මේ කොටුවට ගැලපෙන විදිහට. ඊට පස්සේ ඒක කස්ටමයිස් කරගන්න. දැන් මේකේ බෝඩර් එකක් එහෙම තියෙන හින්දා මේ අවුට්ලයින් එක no outline දෙන්න පුළුවන්. fill එක no fill කියලා දෙන්න පුළුවන්. එතකොට මෙයා නිකම්ම ටෙක්ස්ට් බොක්ස් එකක් විතරයි. ඊට පස්සේ ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක ලොකු කරනකොට මේ ටේබල් එකත් සයිස් එක වෙනස් වෙනවා. ඉතින් මේක ප්‍රශ්නයක් මෙහෙම වෙන එක. ඉතින් ඒ වගේ වෙලාවට ඔයගොල්ලන් කරන්න පුළුවන් දේ තමයි මෙන්න මේක මෙහෙම බොක්ස් එක සිලෙක්ට් කරපුවම ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතනින් layout options කියලා එකක් ඇවිල්ලා තියෙනවා. මේ layout options වලින් ඔයගොල්ලන්ට පුළුවන් තෝරන්න මෙන්න මේ වගේ එකක්. front text එකට ඉස්සරහින් තියෙන මොකක් ඉස්සරහ වුණත් අපිට තියන්න පුළුවන්. ඒක සිලෙක්ට් කරපුවම ඔයගොල්ලන්ට පේනවා මේක පහළට ගියා. දැන් මේක මේ ඕන තැනක අරන් යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. වෙනස් වීමක් වෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙතෙන්ට ගෙනල්ලා ඔයගොල්ලන්ට ඕන විදිහට මෙහෙම ඇදලා ඔයගොල්ලන්ට ඕන ටෙක්ස්ට් එක හදාගන්න පුළුවන්. මෙහෙම පොඩි කරලා ෆොන්ට් දාන්න ඕන නම් දාන්න. ඊට පස්සේ හිතන්න ඔයගොල්ලන්ට දැන් මේ උඩටත් දාන්න ඕන. එතකොට දැන් ආපහු ඔයගොල්ලන්ට කරන්න තමයි ඉන්සර්ට් ගිහිල්ලා ටෙක්ස්ට් බොක්ස් ගිහිල්ලා ටෙක්ස්ට් බොක්ස් එකක් අරගෙන ඊට පස්සේ මේ layout options වෙනස් කරලා ආයෙ හදා ගන්න ඕන. ඉතින් එහෙම කරන එක කරදරයි. ඒ වෙනුවට Word වල තියෙන shortcut key එකක්. ඒ තමයි control එක මේක select කරලා control එක බටන් එක ඔබන්න. ඒ ඔබලා මේක මෙහෙම පැත්තකට අදින්න. එතකොට ඔයගොල්ලන්ට පේන්නේ මේකෙම කොපියක් ආවා. ඒ option එක අපි වෙනස් කරපු option එක. දැන් මම මේකේ border එක අයින් කරා මේකෙත් border එක නැහැ. මේකේ fill එක අයින් කරා මේකෙත් fill එක නැහැ. ඊට පස්සේ මේකේ layout option එක in front all text කියලා දීලා තියෙනවා. එතකොට මේකෙත් layout option එක ඒ විදිහට ඉලක්ක. ඉතින් මේක මෙහෙම මෙතන place කරන්න පුළුවන්. එතකොට මේ කවුරුත් මේ අපි මේක අයින් කරපුවාම කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ගේ ඒ text එක ඒ විදිහට අදාළ තැන තියාගන්න පුළුවන්. ඉතින් මම මේ කිව්වේ ලේසි ක්‍රමයක් කොහොමද මෙහෙම බෙදාගෙන ඔයගොල්ලන්ට වගු ගහන්න ඕන කියන එක. ඉතින් මෙතන ටේබල් එකෙන් ගියාම ඔයගොල්ලෝ ඉස්සෙල්ලා දකින්න ඇති මෙතන ඩිසයින් ටේබල් වලට දැන් ටේබල් එක මම සෙට් කරලා ඉවරයි. ඒකේ ඩිසයින් වලට යනවා. ඒ ඩිසයින් වලට ගියාම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට සිලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේක වෙනස් කර ගන්න පුළුවන් මේ ඕන ඩිසයින් එකට. ඉතින් සමහරලාට දැන් ඔයගොල්ලෝ බලන්න සමහරලාට ඉස්කෝල අච්චු පොත්වල මෙහෙම ලස්සනට පාට දාලා කරලා හදලා තියෙනවා. ඉතින් එහෙම හදා ගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි මේ ඔයගොල්ලන්ට ඕන ඩිසයින් එක දාලා හදා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතන ඕන තරම් තියෙනවා මේ ඩිසයින්ස් ඕනනම් අපිට කස්ටමයිස් කරලා හදා ගන්නත් පුළුවන්. මේ විතර මම කිය ටෙම්ප්ලේට්ස් වල තියෙන ඩිසයින්ස්. ඉතින් ඔයගොල්ලන් හිතන්න මෙන්න මේකේ මේක ෆිල් කරගන්න ඕන. මෙන්න මේ කොටුව අපිට රතු පාටින් රෝස් පාටින් මොකක් හරි පාටකින් ෆිල් කරගන්න ඕන. ඒ වුණොත් අපිට කරන් තියෙන දේ තමයි මෙතන ෆිල් එක. මෙන්න මේක තමයි ෆිල් කියන්නේ. ෆිල් එකට ගිහිල්ලා මෙන්න මේ ලකුණ පේන් බකට් ලකුණ තියෙන එක. ඒකේ ඔයගොල්ලන්ට ඕන පාටක්
තෝරන්න පුළුවන්. එතකොට ඒ පාට එතෙන්ට ඇඩ් වෙනවා. ඉතින් මේක ඇතුලේ ටයිප් කරන්න ඕන ටෙක්ස්ට් එක මොකද්ද? ටෙක්ස්ට් එකේ කලර් එක අපි දැන් රතු පාට දාන්න කියලා රතු පාට දාලා ඒතර රතු පාටින් තමයි ටයිප් වෙන්නේ. ඉතින් එතකොට මෙහෙම අපි මේ බොක්ස් එක ඇතුළට ගිහලා රයිට් ක්ලික් කරපුවම ඒ බොක්ස් එකේ ඔප්ෂන්ස් තමයි මෙතන වෙනස් කරන්න එන්නේ. එතකොට එහෙම දාගන්න පුළුවන්. ඊට පස්සේ ටෙක්ස්ට් හයිලයිට් කරන නම් ඒවා මේකේ මේ කොටුවේ ටයිප් කරන්න ඕනම දෙයක් බෝල්ඩ් වෙන්න ඕන නම් අපිට මේ බෝල්ඩ් ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න පුළුවන්. එතකොට කවුරු මේක මේ Word document එක මොන කම්පියුටර් එකේ ඔන් කරලා මේක ඇතුලේ ටයිප් කරත් ඒක බෝල්ඩ් වෙලා තමයි ටයිප් වෙන්නේ. හරි එතකොට ඒ තියෙන ටේබල් වල ඔප්ෂන්ස් ගැන හිතන්න දැන් මේකේ අපිට ඕන මේ ටේබල් දෙක තියෙන්න ඕන මේ බෝඩර් එක නැති වෙන්න ඕන. හැබැයි මේ සෙල් දෙක වෙන වෙනම තියෙන්න ඕන. ඒ කියන්නේ මේ දෙකේම අපි මොනවා හරි ටයිප් කරනවා. හැබැයි මෙතන ඉර පේන්න බෑ. ඉතින් ඒ වෙලාවට අපි කරන්න බෑ මේ සෙල් දෙකම සිලෙක්ට් කරලා මෙහෙම රයිට් ක්ලික් කරනවා. රයිට් ක්ලික් කරාට පස්සේ මෙතන ආපහු තියෙනවා බෝඩර්ස් කියන ඔප්ෂන් එක. මේ බෝඩර්ස් කියන ඔප්ෂන් එකෙන් ඔයගොල්ලන් දෙන්න පුළුවන් මෙහෙම මේ පැත්තේ ලයින් එක ඊට පස්සේ යට ලයින් එක මෙහෙම අයින් වෙන්න කියලා. හරි මෙහෙම টপ ලයින් එක අයින් වෙන්න ඕන නම් টপ ලයින් එක රයිට් බෝඩර් එක අයින් වෙන්න ඕන නම් රයිට් බෝඩර් එක නෝ බෝඩර්ස් නම් නෝ බෝඩර්ස් ඕල් බෝඩර්ස් එහෙම ඒ විදිහට ඔයගලන්ට මේකේ දාගන්න පුළුවන් ඒ අවශ්‍ය විදිහට. ඉතින් මේකේ සිලෙක්ට් කරලා මෙහෙම කරොත් මේකේ බොටම් ලේයර් එක මේක টොප් එක මේක ලෙෆ්ට් එක මේක ඒ විදිහට වෙනස් කරගන්න පුළුවන්. දැන් මේකේ නම් රයිට් ක්ලික් කරා බෝඩ් ඔප්ෂන්ස් වලින් මෙතන පුළුවන් මේ යට එක බොටම් එක අයින් කරගෙන ඒ විදිහට අපේ settings හදාගන්න. ඉතින් එතකොට මේ මං කිව්වේ table එකක් insert කරලා ඒකේ options වෙනස් කරගන්නේ කොහොමද කියන එක. ඉතින් මේකේ මෙන්න මේක select කරලා ඔයගලන්ට පේන ඇති මේ column සේරම cell සේරම select වෙලා තමයි තියෙන්නේ. එහෙම වුණොත් ඔයගලන්ට ලේසියෙන්ම මේ මුළු table එකේම options වෙනස් කරගන්න පුළුවන්. දැන් බලන්න මම මේකේ fill කරා. එතකොට මුළු table එකම අලු පාටින් පිරීලා තියෙනවා. ඊට පස්සේ ටෙක්ස්ට් කලර්ස් එහෙම නම් බෝල්ඩ් කරන්න ඕන එහෙම නම් ඊට පස්සේ ඔයගොල්ලන්ට ආයෙත් රෝ එකක් දාන්න ඕන නම් insert me above below දැන් අපි හිතමු below කියලා දුන්නයි කියලා. එතකොට මේ පහළට වැඩි වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕන නම් ඒ ටේබල් එක ඒ කියන්නේ ටේබල් එක ඩබල් වුණේ කොහොමද? මොකද මුළු ටේබල් එකම මම සිලෙක්ට් කරලා දාපු නිසා. ඉතින් මේ වගේ එක රයිට් ක්ලික් කරලා මේ සෙල් එක විතරක් රයිට් ක්ලික් කරලා insert දුන්නොත් මෙහෙම එකයි වැඩි වෙන්නේ. මුළු ටේබල් එකම සිලෙක්ට් කරලා වැඩි කරොත් මුළු ටේබල් එකම ඩබල් වෙන එක තමයි වෙන්නේ. ඉතින් insert left දුන්නොත් මේ පැත්තෙන් වැඩි වෙනවා. ඒතකොට වැඩි වෙනකොට වැඩි වෙන්නේ කොහොමද? දැන් මං තිබුණේ මේ හතරනේ. මුළු ටේබල් එකම සිලෙක්ට් කරලානේ මං එහෙම කරේ. ඒ හින්දා ඒ විදිහට ඩබල් වෙලා ඇවිල්ලා තියෙනවා මේවත් එක්ක. හරි එතකොට මේ ටේබල් එකම සිලෙක්ට් කරලා කරපුවම වෙන දේවල් ඉතින් වෙනම නිකන් තනියෙන් මෙන්න මේ වගේ කොටුවක අපිට ඕන මේ පැත්තෙන් තව කොලම් එකක් දාගන්න. එහෙනම් ඉන්සර්ට් ගිහිල්ලා රයිට් දුන්නා නම් හරි මේ පැත්තෙන් කොටුවක් එනවා. ඊට පස්සේ ඉතින් මේ වගේම සිලෙක්ට් කරලා අපිට ඩිලීට් කරනවා නම් delete cells delete columns. දැන් මේ කොලම් එක ඩිලීට් කරගන්න නම් delete column කියන එකෙන් මේ කොලම් එකම අයින් වෙනවා. ඊට පස්සේ delete row කියලා දුන්නොත් මේ row එක ඒ විදිහට අයින් වෙනවා. ඊට පස්සේ delete කෙනෙක් ගිහිල්ලා මං සෙල් එක දෙනවා shift cells left ඒ කියන්නේ දැන් මේ සෙල් එක delete වුණාට පස්සේ වෙන දේවල් අහන්නේ shift cells left එතකොට මේක left එකට shift වෙන්න ඕනද සෙල් එක up වෙන්න ඕනද මම හිතනවා left එකට shift වෙන්න ඕන කියලා හිතන්න ඕකේ කරපුවා මේ බලන්න මෙතන එකක් අඩු වුණා ඉතින් ඊට පස්සේ මෙතන delete කරන්න ගියාම delete rows ඒ විදිහට අපිට මේක වෙනස් කරගන්න පුළුවන් අපිට අඩු වැඩි විදිහට මම හිතන්නේ ඒතර ටේබල් එක ගැන දල අදහසක් එන්න ඇති කියලා ඉතින් මුළු ටේබල් එකම ඩිලීට් කරන්න ඕන මෙතන delete table දෙන්න පුළුවන් ඉතින් මෙතන තව ඔප්ෂන්ස් තියෙනවා මේ ඔප්ෂන්ස් හැම එකම විස්තර කරන්න අමාරුයි ඔයගොල්ලන්ට පුළුවන් මේවා චෙක් කරලා බලන්න කොහොමද වෙන්නේ කියන එක හරි එතකොට දැන් මේ ටෙක්ස්ට් බොක්ස් එක ඩිලීට් වුනේ නැත්තේ ඒක මේ අපේ ටේබල් එකට අදාළ දෙයක් නොවන නිසා. හරි. එතකොට මේ තමයි අපේ Word දෙවෙනි වීඩියෝ එකේ අවසානය. ඉතින් මේ දේවල් ප්‍රැක්ටිස් කරලා බලන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තුන්වෙනි වීඩියෝ එකෙන් හමු වෙමු.